සුබ දවසක්. අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකකින්. අද මම කතා කරන්නේ එක්තරා ලිංගික ක්‍රියාවක් සම්බන්ධයෙන් අත වශයෙන්ම. මේක ඉතා වැදගත් වෙනවා සමහර අවස්ථාවලදී මේ ලිංගාශ්‍රිත රෝගයකින් ආරක්ෂා වෙන්න. එම ලිංගික ක්‍රියාව මොකක්ද? ඒක තමයි මේ කනිලිංගස් කියන ක්‍රියාව. කනිලිංගස්. අත වශයෙන් මේක සිංහලෙන් කියනවනම් ස්ත්‍රියකගේ මේ යෝනි මාර්ගය මුඛය මගින් කරන ලිංගික කටයුතු. මේකෙදි බොහෝ දුරට සිද්ධ වෙන්නේ ස්ත්‍රියකගේ මේ ලිංගික ප්‍රදේශය. අපි කියනවා මේ ඒකට අයිති වෙනවා මේ වල්වා එහෙම නැත්නම් වැජයිනා කියන කොටස. ඒ යෝනි මාර්ගයේ තියෙන ඒ කොටස. ඉතින් මේ කොටස වෙනත් පුද්ගලයෙක් විසින් සමහරට තවත් කාන්තාවක් හෝ තවත් පිරිමි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. කෙනෙක් විසින් මුඛය මගින් උත්තේජනය කිරීම. එම ප්‍රදේශයේ ඒකට අපි කියන්නේ කනිලිංගස් කියන වචනේ. ඉතින් මෙතෙන්දී මේක ආකාර කීපයකටම සිද්ධ වෙන්න පුළුවන්. එම ප්‍රදේශයේ සමහර අවයව දිව භාවිතයෙන් උද්දීපනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් තොල් භාවිතයෙන් උද්දීපනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කරුණු කාරණා රාශියක්ම තියෙනවා මේ කරන ලිංගික කටයුතු සම්බන්ධව. නමුත් මෙතෙන්දී මම අර ලිංගික රෝග ගැන පැත්තට බරව කතා කරනවා මිසක් අර මේකේ සෙක්ස් පැත්ත ඒක නෙමෙයි මම අද කතා කරන්නේ. නමුත් රෝගයෙන් ආරක්ෂා වෙන විදිය. ඉතින් ලිංගික ක්‍රියාවකදී මේක මුලින්ම සිද්ධ වෙන්න පුළුවන්. අපි කියන අර ෆෝප්ලේ එකේ කොටසක් විදිහට සිද්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මූලික ලිංගික කාර්යයක් විදිහට සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දී මේක දෙන්නෙක් අතර සිද්ධ වෙන අන්‍යෝන්‍ය කටයුත්තක්. මෙම කටයුත්තට සම්බන්ධ වෙන අයට අපි කියන්නේ පාර්ට්නර්ස්ලා කියලා. අපේ පාර්ට්නර්ස්ලා දෙන්නම මේකට එකඟ වෙන්න ඕනේ. මොකද එක පාර්ට්නර් කෙනෙක් විතරක් කැමති වුණාට හරියන්නේ නැහැ මෙම ක්‍රියාවලියේදී. පාර්ට්නර්ස්ලා දෙන්නම මේකට එකඟ වුණොත් තමයි මෙම කාර්යය සිදු කරන්න පුළුවන්. සමහර වෙලාවට එක්කෙනෙක් මෙම කාර්යයට කැමති වුණත් තවත් අනිත් කෙනා සමහරට කැමති නොවෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අර කාර්යය ලබා ගන්න පුද්ගලයා අපි කියනවා මේ රිසෙප්ටිව් පාර්ට්නර්. එහෙම නැත්නම් මේ කාර්ය දෙන පුද්ගලයා අපි කියනවා එයා තමයි ඇක්ටිව් පාර්ට්නර්. එහෙම නැත්නම් එයා තමයි සක්‍රිය එක්කෙනා. අනිත් එක්කෙනා එහෙම නැත්නම් රිසෙප්ටිව් එහෙම නැත්නම් පැසිව් පාර්ට්නර්. ඔය විදිහට තමයි හඳුන්වන්නේ මෙම කාර්ය සිද්ධ කරනකොට අදාළ පුද්ගලයින්ව. ඉතින් මෙතෙන්දී ගොඩාක් වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. අපි දන්නවා මේ ස්ත්‍රීකගේ මේ යෝනි මාර්ගයේ ශ්‍රාවයන් ඇති වෙනවා. මෙම ශ්‍රාවයන් වලට අපි කියන්නේ ඩිස්චාර්ජස් ඇත්ත වශයෙන්ම වැජයිනල් ඩිස්චාර්ජස්. අපි දන්නවා කටේ කියලා උන්නනවා වගේ එම ප්‍රදේශයෙන් එම ග්‍රන්ථි වලින් යම් ශ්‍රාවයන් නැති වෙනවා. මෙම ශ්‍රාවයන් තියෙන්නේ එකක් තමයි එම ප්‍රදේශයේ විස බීජ යනකොට ඒ විස බීජ වලින් ආරක්ෂා වෙන්නේ. යම් විස බීජ වර්ගයේ යෝනි මාර්ගය ආරක්ෂා වෙන්නේ. ඒ වගේම තමයි ලිංගික කටයුතු පහසු වෙන්න තමයි මෙම ශ්‍රාවයන් තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ ගොඩක් ගැහැණු උදවියට මේ යෝනි මාර්ග ශ්‍රාවයන් තියෙනකොට ඒවැ ආසාදන තත්ත්ව එන්න පුළුවන්. ආසාදන තත්ත්ව. එම ආසාදන තත්ත්ව ආපුවාම අපි සාමාන්‍ය ව්‍යවහාරය හඳුන්වන්නේ සුදයාමී තත්ත්වය කියලා. මම මගේ කලින් වීඩියෝ එක හොඳට පැහැදිලි කරලා තියෙනවා මෙම කාන්තාවන්ගේ සුදයාමී රෝගී තත්ත්වය සම්බන්ධව. ඉතින් මෙතෙන්දී යම් විස බීජ වර්ග ගියොත් ඒ ශ්‍රාවයන් වල යම්කිසි වෙනස්කම් ඇති වෙනවා. සමහරට දුඟදක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් කාන්තාවන්ගේ. ඉතින් මෙම තත්ත්වය සිද්ධ කරන්න නම් කාන්තාවන්ගේ මේම යෝනි මාර්ග ශ්‍රාවයන් වල ආසාදන තත්ත්වයක් නැතුව තියෙන්න ඕනේ. විස බීජ වලින් තොරව තියෙන්න ඕනේ. අපි දන්නවා අපේ ලංකාව වගේ රටවල් වල ඉන්න කාන්තාවෝ විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ප්‍රශ්න තිබ්බට ඒකට බෙහෙත් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එම ප්‍රශ්න තියාගෙන ඉන්නවා. ඉතින් මෙම කනිලිංගස් කියන මේ ක්‍රියාවට ගියොත් තමන්ගේ සහකරුවා විශේෂයෙන්ම එහෙම නැත්නම් පාර්ට්නර් කෙනෙක් ගියොත් අර ආසාදන තත්ත්වයක් තිබ්බොත් එම කටයුතු සිදු කරන්න බෑ. සමහරවිට එම නිසා සමහරට අනිත් කෙනාට සම්පූර්ණයෙන්ම ලිංගික කටයුතු එපා වෙන තත්ත්වයක් එන්නත් පුළුවන්. ඉතින් මෙම කටයුත්තේදී පැහැදිලිවම අර අපි කියනවා මේ ක්ලීන්ලිනස් එහෙම නැත්නම් හයිජීන් එක හොඳට තියෙන්න නම් විස බීජ වලින් තොරව තියෙන්න ඕනේ පැහැදිලිවම එම කාර්යයට ලක් වෙන කෙනා විශේෂයෙන්ම ස්ත්‍රිය. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලට කලින් Tamanට
සැක සහිත තත්ත්වයක් තියෙනවා නම් මේ රෝගී තත්ත්වයක් තියෙනවා කියලා වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර අරගත්තට පස්සේ තමයි මේ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් කාර්යය සිද්ධ කරන පුද්ගලයාගෙත් යම්කිසි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි එයා පාවිච්චි කරන්නේ කට නිසා එයාගේ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වය බොහෝ දුරට අඩුයි. ඉතින් හැබැයි මෙතෙන්දී මේ කාර්යයක් සිද්ධ කරනකොට දෙන්නම ආරක්ෂිත පුද්ගලයෝ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනාරක්ෂිතව සිද්ධ කළොත් අපි දන්නේ එක්කෙනෙකුට රෝගයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලිංගාසිත රෝගයක්. එතකොට එක්කෙනෙකුට තිබ්බොත් අනිත් කෙනාට බෝ වෙනවා. අනේකයි මෙතනදී මම මේ සඳහන් කරන්න උත්සාහ කරන්නේ මෙම ක්‍රියාවලියේදී මතක තියාගන්න ඕන දේ තමයි මේ ප්‍රධාන ලිංගාසිත රෝග හැම එකක්ම වගේ මෙම ක්‍රියාවේදී බෝ වෙන්න පුළුවන්. මොකද එක්කෙනෙකුට තිබුණොත් අනිත් කෙනාට මෙම ක්‍රියාව මගිනුත් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් ඒ විස බීජ වර්ග. ඉතින් උදාහරණ වශයෙන් කියනවා නම් විශේෂයෙන්ම අපි දන්නවා මේ ලිංගාසිත රෝග ගත්තාම බරපතල ලිංගාසිත රෝග වලට වැටෙනවා මේ ගොනෝරියා කියන රෝගී තත්ත්වය, සුදු බින්දුම කියන රෝගී තත්ත්වය. අන්න එතෙන්දී මේ සුදු බින්දුම කියන රෝගී තත්ත්වයේ තියෙන විස බීජය උනත් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. මොකද සුදු බින්දුම කියන රෝගී තත්ත්වය මුඛයට එන්න පුළුවන්. සෙම්ගෙඩි වගේ තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක මෙම කාර්යය සිද්ධ කළොත් එයාගෙන් අනිත් කෙනාට යන්න පුළුවන්. ගොනෝරියා කියන රෝගී තත්ත්වය. ඒ වගේම අපි දන්නවා මේ HPV human papilloma virus. අපි කියනවා මේ ලිංගික ඉන්නන් ඇති වෙන්න පුළුවන්. ඒකට ඒ වගේම කෙනෙකුට මේක හැදිලා තිබුණොත් මේ ලිංගාසිත රෝගයක් විදිහට සමහර වෙලාවට ඒ වෙලාවේ ඉන්න නොතිබුණත් සමහර මේ ක්‍රියාව මගින් අර හැදිච්ච කෙනෙක්ම ක්‍රියාව කරනවා. එයා මගින් අනිත් කෙනාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් මෙම වෛරස් එකත්. එතකොට ලිංගික ඉන්නෝ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා මේ හර්පිස් කියන රෝගී තත්ත්වය. ලිංගික හර්පිස් කියන රෝගී තත්ත්වයත් කෙනෙකුට හැදිලා තිබුණොත් එයාගේම වෛරස් එක සිරුරේ තියෙනවා ජීවිත කාලෙම. ඉතින් එවැනි කෙනෙක් අර කටයුත්ත සිද්ධ කළොත් එයාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් මෙම ලිංගික හර්පිස් කියන වෛරස් රෝගී තත්ත්වය හැදෙන්න පුළුවන්. ඒ වගේම තවත් රෝගී තත්ත්ව තියෙනවා මේ ක්ලැමීඩියා කියලා විස බීජයක් තියෙනවා. මේ ක්ලැමීඩියා කියන විස බීජය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් එක්කෙනෙකුට තිබුණොත් අනිත් කෙනාට. ඉතින් මේක දෙපැත්තටම හෝමාරු වෙන්න පුළුවන්. මම මේ කෙනෙක් ගැන සඳහන් කළාට දෙපැත්තටම එක්කෙනෙකුට තිබුණොත් අනිත් කෙනාට හැදිලා තිබුණත් සමහර රෝග බෝවීමක් සිද්ධ වෙනවා. ඒතකොට ඒ වගේම තමයි දැන් මම සඳහන් කළා මේ ලිංගාසිත රෝග සියල්ලක්ම පහයි බෝ වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ සිෆිලිස් කියන රෝගී තත්ත්වයේ තිබ්බොත් සමහරවිට මේක තුවාලයක් විදිහට තියෙන්න පුළුවන් කෙනෙක්ගේ. සමහරවිට මේක එච්චර නෝටිස් වෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙවැනි ක්‍රියාවකදී එවැනි දේවල් එච්චර සැලකිල්ලට ලක් නොවෙන්න පුළුවන්. අන්න එතෙන්දී සිෆිලිස් විස බීජය වුණත් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. දෙපැත්තටම එක්කෙනෙක්ගේ කටේ තියෙන්න පුළුවන් තුවාල තොල්වල. එහෙම නැත්නම් කෙනාගේ ඒ යෝනි මාර්ගයේ පැත්තේ තියෙන්න පුළුවන්. ඒ වගේම වැදගත් වෙනවා මේ HIV කියන එක. ඒක තමයි කාටත් ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මෙතෙන්දී HIV කියන ආසාදනය තිබ්බොත් මේ දෙන්නගෙන් එක්කෙනෙකුට තියෙන කෙනෙක්ගෙන් අනිත් කෙනාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. අපි දන්නවා කෙලවලත් මේ HIV වෛරස් එක තියෙනවා. හරියට ප්‍රතිකාර නොගන්න කෙනෙක්ගේ මේ වෛරස් එක ප්‍රමාණය වැඩි කෙලවල. හරියටම ප්‍රතිකාර ගන්න කෙනෙක්ගේ බොහෝ දුරටම ගොඩාක් අඩු තත්යකට යනවා. ඉතින් මෙවැනි ක්‍රියාවකදී විශේෂයෙන්ම හරියට ප්‍රතිකාර නොගත්ත කෙනෙක් මෙතෙන්දී ඉන්නවනම් එයාගෙන් අනිත් කෙනාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. අපි දන්නවා මේ ඕරල් සෙක්ස් මුඛමාර්ග මේ සංසර්ගය කියන ක්‍රියාවලියේදී තමයි අඩු අවදානමක් තියෙන්නේ මේ HIV වෛරස් එක සම්ප්‍රේෂණය වෙන්න. ඉතින් මෙතෙන්දී ඇත්ත වශයෙන්ම මේ කනිලින්ගස් කියන තත්වයේදී වෙන්නේ අර නියම මුඛමාර්ග සංසර්ගය නුනත් අර තරල වලින් යෝනි මාර්ග ශ්‍රාවයන් වලින් එහෙම නැත්නම් කටේ තියෙන කෙල වලින් දෙපැත්තෙන් කොයි පැත්තටරි සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් තිබ්බොත්. හැබැයි මෙතෙන්දි කියන්න ඕනේ මේ සම්ප්‍රේෂණය වෙනකොට අපි මේ යෝනි මාර්ග සංසර්ගයක් එහෙම නැත්නම් උද මාර්ග සංසර්ගයක් වගේ කටයුත්තකට වැඩිය තියෙන අවදානම අඩුයි මෙම ක්‍රියාවලියේදී සම්ප්‍රේෂණය වීමේ අවදානම. ඉතින් ලිංගාසිත රෝග ඇරුණාම තවත් බෝ වෙන්න පුළුවන් රෝග ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ලිංගාසිත නොවන රෝගත් මෙම ක්‍රියාවලිය මගින් බෝ වෙන්න පුළුවන් කෙනෙකුට තිබ්බොත්. ඒකට උදාහරණයක් තමයි මේ හෙපටයිටිස් කියන රෝගී තත්ත්වය. හෙපටයිටිස් B කියන රෝගී තත්ත්වයේ තිබුණොත් විශේෂයෙන්ම සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් මෙම ක්‍රියාව මගින්. එතකොට ඒ වගේම තමයි වෙනත් මුත්‍රා ආසාදන හැදෙන්න පුළුවන්.
මුත්‍රා ආසාදනත් හැදෙන්න පුළුවන්. ඒ වගේම මෙම කටයුත්ත ගොඩක් වෙලා සිද්ධ කළොත් එක්කෙනෙක්ගේ සමහරට මේ ශේෂ්මල පටල වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. හානි වෙලා තුවාල ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න එතකොටත් යම් විස බීජ වර්ග යන්න පුළුවන්. ඒ වගේම දිලීර ආසාදන සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. මේ කැන්ඩිඩයිසිස් කියන රෝගී තත්ත්වය සමහර වෙලාවට මේ යෝනි මාර්ගයේ ගොඩක් ගැහණු දෙවිගේ තියෙන එකක් ඒගොල්ලන්ට රෝග ලක්ෂණයක් නැති වුණත් නමුත් එයාගෙන් අනිත් පැත්තට යන්න පුළුවන්. කැන්ඩිඩා කියන දිලීරය ගිහිල්ලා කැන්ඩිඩයිසිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ යෝනි මාර්ගයක් කටින් උත්තේජනය කිරීම මගින් හෝ ඒ අවට ලිංගික කටයුතුදී අවට උත්තේජනය කිරීම මගින් විශේෂයෙන්ම තොල් වලින් එහෙම නැත්නම් දිව ආශ්‍රයෙන් කරන කටයුතු වලදී බරපතල ලිංගාශය රෝගයක් බෝ වෙන්න පුළුවන් අනාරක්ෂිත කෙනෙක් හිටියොත් ඒ වගේම තමයි වෙනත් රෝගී තත්ත්වයක් බෝ වෙන්න පුළුවන්. ඒක තමයි මතක තියාගන්න ඕන කාරණේ මෙම කටයුතු වලදී. ඉතින් විශේෂයෙන්ම අවදානම වැඩි වෙන අවස්ථාව තියෙනවා ගොඩක් වෙලාවට මේ කාන්තාවට විශේෂයෙන්ම මේ මෙන්ස්ට්‍රුේෂන් තිබ්බොත් ඒ කියන්නේ අපි කියන්නේ මේ ඔසප් වීමක් සෑදිලා තිබුණොත් හා ඒ ආසන්නයේ සෑදිලා තිබුණොත් සමහරවිට මේ ලේසම් අපිට පැහැදිලිව පේන්නේ නැතුව හැදී ඉවර වෙලා හෝ හැදෙන්න ඕන මෙන්න තත්වයක තිබුණොත් අන්න එතෙන්දී සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද ලේ හරහා ගොඩක් විස බීජ වර්ග පැතිරීම සිද්ධ වෙන නිසා. ඉතින් මම සඳහන් කරපු කරුණු කාරණා මම හිතන්නේ ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. මෙතෙන්දී මේ රෝගයක් බෝ වීම සම්බන්ධ විශේෂයෙන්ම ලිංගාශය රෝගයක් බෝ වීම සම්බන්ධව එම ක්‍රියාව සම්බන්ධව දෙන්නෙක් කැමති නම් ඒකේ කාටවත් ඒ සම්බන්ධව හරි වැරදි කියන්න බෑ. සමහර අය ඉන්නවා මේ තමන්ගේ පෞද්ගලික මත මගින් මේ සමහර ක්‍රියාවන් හොඳ නැහැ සමහර ක්‍රියාවන් හොඳයි කියලා නිගමන වලට එළඹිලා. එවැනි මත අදාළ වෙන්නේ නැහැ මෙවැනි දෙයකදී. මොකද දෙන්නෙක් වැඩිහිටියෝ විදිහට නීති විරෝධී කටයුත්තක් නොවේ නම් අන්න එතෙන්දී මේ ලිංගික කටයුත්ත සම්බන්ධව හරි වැරදි කියන්න බෑ. විශේෂයෙන්ම අද මේ සමාජයේ ඒ සම්බන්ධයෙන් බලන කෝණය විශේෂයෙන් වෛද්‍යවරු විදිහට මෙඩිකල් පැත්තෙන් උනත් බලන කෝණය වෙනස් වෙලා තියෙනවා ඉස්සරට වැඩි. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයගලන්ට අහන්න තියෙන කරුණු කාරණා තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අපේ කමෙන්ට්ස් වලින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලිකව විමසන්නත් පුළුවන්. එතකොට අපිට ගැළපෙන උත්තරයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් අදත් මම සමුගන්න අමරණ මෙඩිසෝස් විශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ අපි නැවත මුණ ගැසමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.